අයිබෝවන් ආදරණීය දුවදරුවනි අද අපි උසස් පෙළ ගිණුම්කරණය විෂයට අදාළව ඒ පළවන පාඩම් ඒකකයේ ඒ කියන්නේ ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය කියන ඒකකයට අදාළ දෙවන පරිච්ඡේදය ගිණුම්කරණ පරිසරය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමට තමයි සූදානම් වෙන්නේ. අපි එදා පළවෙනි වීඩියෝ තුලින් ගිණුම්කරණය හඳුනා ගැනීම හා ඊට අදාළ කොටස් සාකච්ඡා කිරීම කළා. අද අපි මේ සූදානම් වෙන්නේ එහි දෙවෙනි කොටස. ගිණුම්කරණ පරිසරය හඳුනා ගන්නකොට මොකද්ද මේ ගිණුම්කරණ පරිසරය කියලා කියන්නේ? දැන් අපි දන්නවා ගිණුම්කරණ කටයුතු සිදු කරන්නේ අනිවාර්යයෙන්ම ගිණුම්කරණ ඒකකයකට අදාළව. ඒ ඒකකය බොහෝ විට ව්‍යාපාර ආයතනයක්. උසස් පෙළ පන්තිදී අපි කතා කරන සියලුම ගිණුම්කරණ ඒකක අනිවාර්යයෙන්ම ව්‍යාපාර ඒකක බව දන්නවා. ඉතින් මේ ව්‍යාපාර ඒකකයක කටයුතු කරනකොට මේ ව්‍යාපාරයට බලපෑම් ඇති කරන බාහිර පරිසරයක් තියෙනවා. මේ බාහිර ලෝකයෙන් ඇතිවන එල්ලවන බලපෑම් මේ ව්‍යාපාර ඒකකයේ සම්පත් ඒ වගේම ඒවායේ අයිතිවාසිකම් වලට මූල්‍යමය වශයෙන් බලපෑම් ඇති කරනවා. ව්‍යාපාර ඒකකයේ ක්‍රියාදාමයන්ට බලපෑම් ඇති කරනවා. මේ අනුව මේ ව්‍යාපාර ඒකකයක කටයුතු වලට ගිණුම් කරන ක්‍රියාදාමයට ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් ඇති කරන බාහිර පරිසරය අපි කියනවා ගිණුම් කරන පරිසරය කියලා. දැන් මෙතනදී ව්‍යාපාරයකට බලපෑම් ඇති කරන මේ බාහිර පරිසරය මේ බාහිරින් එල්ලවන බලපෑම් ඇති කරන බාහිර පරිසරය අපිට පුළුවන් වෙන් වශයෙන් නම් කරලා හඳුනා ගන්න. මෙතනදී ව්‍යාපාර ඒකකයට බලපෑම් ඇති කරන පරිසර සාධක කිහිපයක් තියෙනවා. ඒ පරිසර සාධක අපිට මේ ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් අපි කියනවා ආර්ථික හා දේශපාලන පරිසරය. අපි තව මොහොතකින් මේ ගැන දීර්ඝ වශයෙන් කතා කරමු. දෙවැන්න ශිල්පීය හා වෘත්තීය පරිසරය. දෙවැන්න නෛතික පරිසරය. සිව්වැන්න සමාජ හා සංස්කෘතික පරිසරය. ඊළඟට තාක්ෂණික පරිසරය. මේ වශයෙන් ගිණුම් කරන ඒකකයට ව්‍යාපාර ඒකකයට ගිණුම් කරන ඒකකයේ ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් එල්ල කරන්නා වූ බාහිර පරිසර සාධක තමයි මේ අපි නම් කළේ. දැන් අපි ඊළඟට සූදානම් වෙමු මේ එක් පරිසර සාධකය කියන්නේ මොකක්ද? ඒ තුලින් ඇති කරන බලපෑම් මොනවාද කියන ඒවා එකින් එක අපි විග්‍රහ කරමු. මේ මුලින්ම හඳුනාගමු ව්‍යාපාර ඒකකයට බලපෑම් ඇති කරන ප්‍රධානම පරිසර සාධකය තමයි ආර්ථික හා දේශපාලන පරිසරය. මොකද්ද මේ ආර්ථික හා දේශපාලන පරිසරය කියලා කියන්නේ? ළමයි මේ ලෝකයේ තියෙන සියලුම ව්‍යාපාර ඒ රටේ තිබෙන ආර්ථිකය තුල තමයි තිබෙන්නේ. දැන් ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම ව්‍යාපාර ශ්‍රී ලංකා ආර්ථිකය තුල තමයි ඇතුළත් වෙන්නේ. ඒතකොට ආර්ථිකය මෙහෙවන නියමුවා වෙන්නේ දේශපාලනය. ඒතකොට දේශපාලනය විසින් ගන්නා වූ යම් තීරණ තියෙනවා. ඒ තීරණ ආර්ථිකයට බලපානවා. ආර්ථිකයට බලපානවා කියන්නේ ඒවා ව්‍යාපාර ඒකකයට බලපානවා. ඒතර මේ අනුව ආර්ථික පරිසරය කියලා අපි හඳුන්වන්නේ කිසියම් රජයක් තම ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කර ක්‍රියාත්මක කිරීමේදී ගන්නා තීරණ අපි හඳුන්වනවා ආර්ථික හා දේශපාලන පරිසරය කියලා. මේ ආර්ථිකයයි දේශපාලනය එකට බද්ධ වෙලා තියෙන නිසා තමයි මේකට ආර්ථික හා දේශපාලන කියලා නම් දෙකම භාවිතා කරන්නේ. දැන් ඕනෑම ආර්ථිකයක මෙහෙවන දේශපාලනය විවිධාකාර තීරණ ගන්නවා. මොනවද මේ ගන්නා තීරණ? අපි කිහිපයක් මෙහි දක්වලා තියෙනවා. බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගන්නා තීරණ. දැන් රජයන් විවිධ බදු ජනතාවගෙන් සහ ව්‍යාපාර වලින් අය කරනවා. ඒ බදු අය කිරීම තුලින් ව්‍යාපාරවලට මූල්‍යමය වශයෙන් බලපෑම් ඇති කරනවා. දැන් නිදර්ශනයක් වශයෙන් රජය
ව්‍යාපාර වලින් අය කරන වැට් බද්ද සමහරක් කාලවලදී වැඩි කරනවා. සමහරක් කාලවලදී අඩු කරනවා. එහෙම වුණාම ඒක ව්‍යාපාරවේ ආදායමට ව්‍යාපාරයේ ලාභ ඉපීමට බලපානවා. ඒක අපි ගම් කරන ආර්ථික පරිසරයෙන් ආපු බලපෑමක් වශයෙන්. ඒ වගේම විනිමය අනුපාත. ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය විදේශීය මුදල් ඒකක සමග හුවමාරු වන අනුපාතය. අපි කියනවා විනිමය අනුපාතය කියලා. දැන් ඩොලරයක් ලබා ගන්න ශ්‍රී ලංකා රුපියල් කීයක් ගෙවන්නට ඕනේද? ඒක විනිමය අනුපාතය. මේ විනිමය අනුපාතයත් මේ රජය විසින් ගනු ලබන යම් යම් ප්‍රතිපත්තීන් මත ඒ විනිමය අනුපාතයත් වෙනස් වෙනවා. බොහෝ විට වැඩි වෙනවා, බොහෝ විට අඩු වෙනවා. සමහරක් විට අඩු වෙනවා. උතර වැඩිවීමක් හෝ අඩුවීමක් සිදුවන හැම අවස්ථාවකදීම ඒ විනිමය අනුපාත සමග ගනුදෙනු කරන විනිමයන් එක්ක ගනුදෙනු කරන ව්‍යාපාරවලට ඒ බලපෑමක් ඇති වෙනවා. ඒ බලපෑම අපි හඳුනාගන්නේ ආර්ථික හා දේශපාලන පරිසරයෙන් ලැබෙච්ච බලපෑමක් වශයෙන්. දැන් අපි දන්නවා මේ දවස්වල ඩොලරයගේ වේගෙන් ඉහළට යනවා. රුපියලයේ වේගෙන් පහළට එනවා. දැන් අපි නිදසුනක් වශයෙන් හිතමු අපි විදේශී රටකින් ආනයනය කරන භාණ්ඩයකට අපි කලින් ඩොලරයගේ රුපියල් 200ක් තිබුණා නම් අපි ගෙවන්න ඕනේ 1 ඩොලරයක් වෙන රුපියල් 200යි එතකොට. දැන් මේ ඩොලරයගේ රුපියල් 210 වුණොත් ඒ ආනයනය කළ භාණ්ඩයට අපි දැන් රුපියල් 210ක් ගෙවන්න ඕනේ. ඒතර අපිට මූල්‍යමය වශයෙන් අලාභයක් එතන පැහැදිලිව පේනවා. ඒ අලාභය අපි හඳුනන්නේ ආර්ථික හා දේශපාලන පරිසරයෙන් ඇතිවෙච්ච බලපෑමක් වශයෙන්. උතර බදු ප්‍රතිපත්ති වෙන්න පුළුවන්, විනිමය අනුපාත වෙන්න පුළුවන්, පොලි අනුපාතය. ආර්ථිකයේ ක්‍රියාත්මක වන පොලි අනුපාතය. මේ පොලි අනුපාතයත් සමහරක් කාලවලදී ඉහළ නංවනවා, පහළ නංවනවා. તો පොලි අනුපාතයේ ඍජුවම ආර්ථිකයේ ක්‍රියාදාමයන්ට බලපානවා. දැන් අපි නිදසුනක් වශයෙන් හිතුවොත් රජය පොලි අනුපාතයේ පහළ දැම්මා නම් තොර ව්‍යාපාරවලට ණය ලබා ගන්න පුළුවන් බැංකුවෙන් අඩු පොලියකට. උතොට පොලි අනුපාතය පහළ දැමූ අවස්ථාවක ව්‍යාපාරය තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරන්න, ව්‍යාපාරය තවත් ව්‍යාප්ත කරන්න බැංකුවෙන් අඩු පොලියට ණයක් ලබා ගන්නවා. උතොට ණය ලබා ගැනීම හේතු කොටගෙන ව්‍යාපාරයේ ඉපීමේ හැකියාව වැඩි වෙනවා. ව්‍යාපාරයේ ලාභ ඉපීමේ හැකියාව වැඩි වෙනවා. උතොට ලාභ ඉපීමේ හැකියාව වැඩි වුණේ අතිරේක ණය මුදලක් ලබාගෙන ව්‍යාපාරය වැඩි දියුණු කිරීම නිසා. උතොට අතිරේක ණය මුදලක් ලබා ගන්න හේතු සාධක වුණේ රජය පොලි අනුපාතය පහළ දැමීම නිසා. උතොට ඒ අනුව එක පැහැදිලිවම ආර්ථික හා දේශපාලන පරිසරයෙන් ඇතිවෙච්ච ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන් රජය විසින් ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාරයට ඇතිවෙච්ච ලාභ ඉපීමට ඇතිවෙච්ච අවස්ථාවක්. ඒ අවස්ථාව අපි හඳුනගන්නේ ආර්ථික හා දේශපාලන පරිසරයෙන් ඇතිවෙන බලපෑම් වශයෙන්. දැන් මේ දිනවල ඔබ දන්නවා රටේ බහුතරයක් කතා බහ වෙනවා පොහොර සම්බන්ධයෙන්. රජය රසායනික පොහොර ආනයනය කිරීම තහනම් කළා. ඒ තහනම් කිරීමත් සමග ඒ රසායනික පොහොර නිෂ්පාදිත ඒ පොහොර හා අලෙවි කිරීම නිෂ්පාදනය කිරීම ඒ හා සම්බන්ධ ව්‍යාපාරවලට ඒක ඍජුවම බලපාලා තියෙනවා. ඒගොල්ලන්ගේ ලාභය කෙරේ ඍජුවම බලපාලා තියෙනවා. ඒ බලපෑම අපි හඳුනගන්නේ මොකද්ද? ආර්ථික හා දේශපාලන පරිසරයෙන් ඇතිවෙච්ච බලපෑමක් වශයෙන්. කාලින් කාලට දේශපාලන රජයේ මෙහෙවන පක්ෂ ආණ්ඩු වෙනස් වෙනවා. ඒ ආණ්ඩු වෙනස් වෙනකොට ඒ අලුත් ආණ්ඩු පැවති ආණ්ඩු ගනු ලැබූ තීරණ වෙනස් වෙනවා. නව ආණ්ඩුවක් රජයක් බලයට පත් වුණාම අලුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. එතකොට කලින් තිබුණු ප්‍රතිපත්තියේ වෙනසක් ඇතිවීම තුළින් ව්‍යාපාරවලට ඇතැම් විට වාසදායක ආකාරයට ඇතැම් විට අවාසදායක ආකාරයට ඒක බලපාන්නට පුළුවන්. ඒ බලපෑමත් අපි කියන්නේ මොකද්ද? ආර්ථික හා දේශපාලන පරිසරයෙන් ඇතිවෙච්ච බලපෑම වශයෙන්. ඒතර මේ ආකාරයට බොහෝ උදාහරණ අපිට ගන්න පුළුවන්. කෙසේ නමුත් ඒ බලපෑම ඇති වුණේ දේශපාලන විසින් ගනු ලැබූ තීරණයක් නිසා වෙන්නම්. එහෙම නැත්නම් ආර්ථිකයේ ඇතිවෙච්ච ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන් නම් ඒ බලපෑම අපි හඳුනගන්නේ ආර්ථික හා දේශපාලන පරිසරයෙන් ඇතිවෙච්ච බලපෑම වශයෙන්. පැහැදිලි නේද? ඒතොර ඕනෑම රටක තිබෙන ව්‍යාපාරවලට
ආර්ථික හා දේශපාලන පරිසරයෙන් ඇතිවන බලපෑම් වලින් තොරව තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරයට මේක පාලනය කළ නොහැකි. ආර්ථිකයේ ඇතිවන උච්චාවචනයන් රජයන් විසින් ගනු ලැබුණ තීරණ වලට ව්‍යාපාර අනුගත කරනවා විනා ඒවා පාලනය කිරීමේ හැකියාවක් නැහැ. මේ නිසා තමයි අපි ඒව සලකන්නේ අපිට බලපෑමක් ඇති වෙනවා ඒ ආර්ථිකමය වශයෙන් ආර්ථික හා දේශපාලන පරිසරයෙන් ඇතිවන බලපෑම. තව උදාහරණයක් ගත්තොත් රට තුළ ත්‍රස්තවාදී කලබලයක් ඇති වුණා. අපි ගමු මෑත ඉතිහාසයේ ඔබ දන්නවා පාස්කු දිනේ ඇතිවෙච්ච බෝම්බ ප්‍රහාරය. දැන් මේක ආර්ථිකයට බලපෑවේ දේශපාලන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන්. කිසියම් සංවිධානයක් ගත තීරණයක් විසින් ඒ බෝම්බ ප්‍රහාරය ඇති වුණා. දැන් මේ ප්‍රහාරයත් එක්ක රටේ ආර්ථිකය තුළ තිබෙන නොයෙකුත් ව්‍යාපාරවලට මේක ඍජුවම බලපෑවා. දැන් ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කර ව්‍යාපාරයක් තමයි ව්‍යාපාර කර්මාන්තයක් තමයි සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් කඩා වැටීමකට හේතු වුණා මේ ප්‍රහාරයෙන් ඇතිවෙච්ච බලපෑම. එතකොට මේ ප්‍රහාරය තීරණය කරේ දේශපාලන සංවිධානයක්. එහි තීරණයේ ප්‍රතිඵලය සමස්ත ආර්ථිකයෙන් බලපෑව බොහෝ ව්‍යාපාරවලට බලපෑම් ඇති කළා. සංචාරක ව්‍යාපාරවල ආදායම ශීඝ්‍ර වශයෙන් පහළ වැටුණා. එතකොට මේ බලපෑම ලාභය අඩු වුණේ ව්‍යාපාරවල ලාභය අඩු වෙන්න බලපෑ හේතුව මොකද්ද? ආර්ථික හා දේශපාලන පරිසරයේ තීරණයක බලපෑම. එතකොට අන්න ඒව තමයි අපි කියන්නේ ආර්ථික හා දේශපාලන පරිසර සාධක කියලා. එතකොට මේ ඒ වයින් ඇති කරන බලපෑම. ඒවා ව්‍යාපාරවලට ඍජුවම බලපානවා. ව්‍යාපාරවලට ඒක පාලනය කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. අපි ඊළඟට බලමු තවත් පරිසර සාධකයක් ව්‍යාපාරයේ කටයුතු වලට ගිණුම් කරන කටයුතු වලට බලපෑම් ඇති කරන ඒ තමයි ශිල්පීය හා වෘත්තීය පරිසරය. තමයි ව්‍යාපාරයක සම්පත් තිබෙනවා. නොයෙකුත් ආකාරයේ ආර්ථිකමය සම්පත් තියෙනවා. දේපල තියෙනවා. මේ සම්පත් මැනීම කරන්න ඕනේ. තක්සේරු කිරීම කරන්න ඕනේ. මේ සම්පත් වල අගය මැනීම තක්සේරු කිරීම සඳහා විවිධ ශිල්පීය ක්‍රම භාවිතා කරනවා. මේ ශිල්පීය ක්‍රම සමහරක් විට කාලෙන් කාලෙට නොයෙකුත් වෙනස්කම් වලට භාජනය කිරීමත් කරනවා. උතර මේ අනුව මේ ශිල්පීය ක්‍රම වෙනස් වීම නිසා ඒ වගේ මේ ශිල්පීය ක්‍රම වෙනස් කරන්න හේතු සාධක වෙන්නේ ගිණුම් කරන කටයුතු හසුරවන ප්‍රධාන බලවේගයක් වන වෘත්තීය ආයතන වලින් ඇතිවන ගිණුම් කරන වෘත්තීය ආයතන වලින් ඇති කරන බලපෑම. දැන් නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකාවේ ගිණුම් කරන කටයුතු කරනකොට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය නැමැති ප්‍රධාන ගිණුම් කරන වෘත්තීය ආයතනය විසින් හඳුන්වා දී තිබෙන ගිණුම් කරන ප්‍රමිත අනිවාර්යයෙන්ම අනුගමනය කරන්නට ඕනේ. ප්‍රමිත මගින් කියා දෙන්නේ ගිණුම් කරන කටයුතු සිදු කිරීමේදී අනුගමනය කළ යුතු නිර්දේශ. මේ නිර්දේශයන්ද කාලෙන් කාලෙට වෙනස් වීම වලට භාජනය වෙනවා. යාවත් කාලින වෙනවා. උතර මේ අනුව ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා අපි අදහස් කරන්නේ සම්පත් වල අගය මැනීම තක්සේරු කිරීම සඳහා යොදා ගන්නා ශිල්පීය ක්‍රම තුලින් ඇති කරන බලපෑම, වෘත්තීය ගිණුම් කරන ආයතන මගින් ඇති කරන ගිණුම් කරන ප්‍රමිත වලින් ඇති කරන බලපෑම, මේ සියල්ල අපි හඳුන්වා ගන්නවා මොනවා කියලාද? ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා. දැන් බලන්න ගිණුම් කරන ක්‍රියාවලියදී ව්‍යාපාර සම්පත් ප්‍රමාණාත්මකව හා මූල්‍යමය වශයෙන් මැනීම හා තක්සේරු කිරීමට යොදා ගන්නා විවිධ ශිල්පීය ක්‍රම ඇතුළත් පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසර ලෙස අපි හඳුනා ගන්නවා. එතකොට දැන් තවදුරටත් අපි ඒක විග්‍රහ කළොත් දැන් ව්‍යාපාර ආයතනයක තිබෙන වත්කම් ෂෙයා වීම කරන්නට ඕනේ. ෂෙයා වීම සඳහා වත්කම් වල විශේෂයෙන්ම දේපල පිරියත උපකරණ කියන වත්කම් වල වාර්ෂිකව ෂෙයා වීමක් අගේ අඩුවීමක් තක්සේරු කරලා ඒක මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් කරන්න ඕනේ. උතර වත්කම් ෂෙයා කිරීම සඳහා විවිධ ෂෙයා ක්‍රම තිබෙනවා. සරල මාර්ග ෂෙයා ක්‍රමය, හීනවන ෂෙයා ක්‍රමය ආදී වශයෙන්. උතර මේ අනුගමනය කරන ෂෙයා ක්‍රමය අනුව ෂෙයා ඉලක්කම, ෂෙයා වටිනාකම වෙනස් වෙන්න පුළුවන්. උතර යම් කිසි ආයතනයක් සරල මාර්ග ෂෙයා ක්‍රමය අනුගමනය කරනවා නම් එම ගිණුම් කාලච්ඡේදය තුළදී
මූල්‍ය ප්‍රකාශනයට ඇතුළත් වන ෂෙයා වටිනාකමයි එමවත්කමම හීනවන ශේෂක්‍රමයට ෂෙයා කළා නම් මූල්‍ය ප්‍රකාශනයට ඇතුළත් කරන ෂෙයා වටිනාකමයි පැහැදිලිව අගයන් දෙකක්. ඉතින් මෙතින්දී ආයතනයක් තමන්ට යම් ෂෙයා ක්‍රමයක් අනුගමනය කරලා ප්‍රතිපත්තියක් වශයෙන් භාවිත කරමින් තමන්ගේ මූල්‍ය ප්‍රකාශන පිළිලි කිරීම කරන්නට ඕනේ. ඒතර එතින්දී අනුගමනය කරන ෂෙයා ක්‍රමයේ අනුව ෂෙයා වීම වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි අපි කිව්වේ මූල්‍ය ප්‍රකාශන වලින් ඇති කරන මූල්‍ය ප්‍රකාශන වලට ගිණුම් කරන ශිල්පීය ක්‍රම මගින් ඇති කරන බලපෑම. ඒ වගේම ව්‍යාපාරයක තිබෙන තොගය අවුරුද්ද අවසානයේ ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ ව්‍යාපාරයේ තොගය තක්සේරු කරන්න ඕනේ. ඒතර තොග අගය කිරීම සඳහා යොදාගත හැකි ශිල්පීය ක්‍රම තියෙනවා. ඒතර කලින් නම් ශිල්පීය ක්‍රම ගණනාවක් තිබුණා. නමුත් වර්තමානයේ ගිණුම් කරන ප්‍රමිත මගින් ඒවා සීමා කරලා තිබෙනවා. මෙම ශිල්පීය ක්‍රමයේ අනුව මේ යම් ක්‍රමයක් තෝරාගෙන තමන්ගේ තොගය අගය කරන්නට ඕනේ කියලා. ඒතර ඒ අනුව දැන් ඒ ශිල්පීය ක්‍රම අපිට හඳුන්වා දෙන්නේ ගිණුම් කරන ප්‍රමිත මගින්. ගිණුම් කරන ප්‍රමිත හඳුන්වා දෙන්නේ වෘත්තීය ගිණුම් කරන ආයතන මගින්. ඒතර ඒ තුලින් කෙරෙන්නේ ව්‍යාපාරයේ සම්පත් වල ප්‍රමාණාත්මක හා මූල්‍යමය අගය තීරණය කිරීම. ඒතර මේ අනුව ඕන හැම ව්‍යාපාරයකටම තමන්ගේ ගිණුම් කරන කටයුතු කරනකොට මේ විදිහට වෘත්තීය ගිණුම් කරන ආයතන විසින් හඳුන්වා දෙන ගිණුම් කරන ප්‍රමිත තුලින් ඉදිරිපත් වන ශිල්පීය ක්‍රම අනුගමනය කරන්නට වෙනවා. ඒවා කාලෙන් කාලට යාවත් කාලින වන්නේ නම් ඒ යාවත් කාලින වූ ශිල්පීය ක්‍රමය අනුගමනය කරන්න වෙනවා. ඒ තුලින් මූල්‍ය ප්‍රකාශන වලට කිසියම් ආකාරයක බලපෑමක් මූල්‍යමය බලපෑමක් ඇති වෙනවා. ඒ බලපෑම තමයි අපි හඳුන්වන්නේ ශිල්පීය හා වෘත්තීය පරිසරයෙන් ඇතිවෙන බලපෑම් ලෙස. ඒතර ඒකත් ව්‍යාපාරයකට පාලනය කළ නොහැකි ව්‍යාපාරයේ පාලනයෙන් තොර වූ බාහිර ලෝකයෙන් ඇතිවන බලපෑමක්. මේ බාහිර සාධකයේ තමයි ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා අපි හඳුනාගන්නේ. හොඳයි අපි ඊළඟට බලමු තවත් පරිසර සාධකයක් නෛතික පරිසරය. ව්‍යාපාරයක ගිණුම් කරන කටයුතු කරනකොට සිදු කරනකොට ව්‍යාපාරයකට බලපාන නොයෙකුත් නීති රීති තියෙනවා. අනපනක් තිබෙනවා. දැන් නිදසුනක් වශයෙන් ව්‍යාපාර ලංකාවේ තිබෙන ව්‍යාපාර අනුගමනය කළ යුතු පොදු සහ එක් එක් ව්‍යාපාර වලටම ආවේනික අනපනක් තියෙනවා. දැන් නිදසුනක් වශයෙන් 2007 සමාගම් පනත ශ්‍රී ලංකා සමාගම් පනත. ඒතර සමාගම් පනත අනිවාර්යයෙන්ම සියලුම සමාගම් තමන්ගේ ගිණුම් කරන කටයුතු කරනකොට සමාගම් පනතේ නොයෙකුත් විධිවිධාන නොයෙකුත් වගන්ති අනුගමනය කළ යුතුයි. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒතර ලංකාවේ හවුල් ව්‍යාපාරවල ගිණුම් කරන කටයුතු කරනකොට 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත එහි සඳහන් වන වගන්ති අනුගමනය කළ යුතුයි. ඒ වගේම දේශීය ආදායම් බදු පනත, පාරිභෝගික ආරක්ෂක පනත, වැට් පනත මේ විවිධ අනපනත් ලංකාවේ ව්‍යාපාර අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුයි. ඒත් මේ අනපනත්ද කාලෙන් කාලයට යම් යම් වෙනස් වීම් වලට භාජනය වෙනවා. යම් යම් සංශෝධනයන් වලට ලක් වෙනවා. අලුත් අනපනත් ඇති වෙනවා. ඒතකොට මෙතෙන්දී මේ නෛතික පරිසරය කියලා අපි අදහස් කරන්නේ මෙන්න මේ ආකාරයට අනපනත් වෙනස් වීම් වලින් අලුත් නීති රීති හඳුන්වා දීම තුළින් විවිධ නඩු තීන්දුව තුළින් ගිණුම් කරන කටයුතු වලට සිදු කරන බලපෑම. ඒ බලපෑම අපි හඳුනා ගන්නවා නෛතික පරිසරය කියලා. ඉතින් ව්‍යාපාර ගිණුම් කරන ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු නෛතික තත්වයන් අපි නෛතික පරිසරය වශයෙන් හඳුනා ගන්නවා. එතකොට 2007 අංක 7 දන සමාගම් පනත, 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත, දේශීය ආදායම් පනත, ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත, ගිණුම් කරන අදාළ විවිධ නඩු තීන්දුව. එතකොට මේ ආකාරයට මේ නෛතික තත්වයන්ගෙන් නෛතික අනපනත් වලින් නඩු තීන්දුව වලින් ඇති කරන බලපෑම් තමයි අපි කියන්නේ නෛතික පරිසරය තුළින් ව්‍යාපාර ඒකකයකට ඇති කරන බලපෑම් කියලා. දැන් ඒක අපි තවත් පැහැදිලි කිරීමක් කරනවා නම් දැන් බලන්න මෙතන නම් දක්වලා තියෙනවා ලිඛිත කිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම් අනිවාර්යයෙන්ම ලාභාලාභ සමසමව බෙදාගත යුතුයි කියලා හවුල් ව්‍යාපාර ආඥා පනත දක්වලා තියෙනවා. ඒතර යම්කිසි ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක්
ගිවිසුමක් නොමැතිව ලිඛිත ගිවිසුමක් නොමැතිව ව්‍යාපාරය පවත්වා යනවා නම් හුදෙක්ම විශ්වාසයෙන් මත ඒ අය තමන්ගේ ලාභය බෙදා ගන්නකොට ඒ සමසමව බෙදාගත යුතුයි කියලා අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාර ආඥාපනති සඳහන් වෙලා තියෙනවා. ඒතර ඒක නෛතික පරිසරයෙන් එල්ලෙච්ච බලපෑමක්. තව එක බලන්න සෑම සීමිත පොදු සමාගමක්ම සමාගම් පනතට අනුව මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කළ යුතුයි. මම කලින් සඳහන් කළා වගේ සියලුම සමාගම් පොදු සමාගම් තමගේ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී ඉදිරිපත් කිරීමේදී සමාගම් පනතේ නොයෙකුත් වගන්ති දක්වලා තියෙනවා. ඒ වගන්ති වලට අනුකූලව තමයි මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීම කරන්නට ඕනේ. ඒතර ඒ අනුව මේ නෛතික ලෝකෙන් නෛතික පරිසරයෙන් ඇතිවන බලපෑම්ද ගිණුම් කරන පරිසර සාධකයක් වශයෙන් අපි හඳුනා ගන්නවා. ඒ පරිසරය තමයි අපි කියන්නේ නෛතික පරිසරය කියලා. අපි ඊළඟට බලමු තවත් පරිසර සාධකයක් සමාජ හා සංස්කෘතික පරිසරය. මේ මොකක්ද? තමයි මේ ලෝකයේ තිබෙන සියලුම ව්‍යාපාර තිබෙන්නේ යම්කිසි ආර්ථිකයක් තුළ වගේම ඒ ආර්ථිකය තුළ ජීවත් වන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස් සමාජයක් තුළ තමයි හැම ව්‍යාපාරයක්ම පවතින්නේ. මිනිස්සු ජීවත් වන සමාජ තුළ තමයි ව්‍යාපාර තියෙන්නේ. මිනිස් සමාජයන්ගෙන් බැහැරව ව්‍යාපාර වලට පැවැත්මක් නැහැ. මොකද ව්‍යාපාර පවත්වාගෙන යාමට අනිවාර්යයෙන්ම මේ මිනිසුන්ගේ බලපෑම මිනිසුන්ගේ ඌමනාව එතන බලපානවා. එතන සම්බන්ධ වෙනවා. එතකොට මේ ව්‍යාපාරය තිබෙන සමාජයක් තුළ මේ ව්‍යාපාරයේ වටා ඉන්න මිනිස් සමාජයේ මේ මිනිසුන්ගේ සිරිත් විරිත් තියෙනවා. මේ මිනිසුන්ගේ සිතුම් පැතුම් තියෙනවා. මේ මිනිසුන්ගේ ආකල්ප තිබෙනවා. මේ මිනිසුන්ගේ විවිධ ආගම් තිබෙනවා. විවිධ සංස්කෘතීන් තිබෙනවා. මානව ක්‍රියාකාරකම් තිබෙනවා. මේ සියල්ල ව්‍යාපාරයකට වාසදායක අන්දමින් හෝ අවාසදායක අන්දමින් බලපෑම් ඇති කරනවා. මේ බලපෑම් තමයි අපි හඳුනාගන්නේ සමාජ හා සංස්කෘතික පරිසර ලෙස. ඒ කියන්නේ ව්‍යාපාර පිහිටා තිබෙන මිනිස් සමාජය තුළ ජීවත් වන මිනිසුන්ගේ මම කලින් සඳහන් කළ සිරිත් විරිත් ආකල්ප ධර්මතා ආගම් සංස්කෘතීන් තුලින් ව්‍යාපාර ඒකකයන්ට ඇති කරන බලපෑම. දැන් අපි උදාහරණ කිහිපයක් අරන් බලමු. දැන් මිනිසුන්ගේ ආකල්පයක් වෙනස් වෙන්න පුළුවන්. මේ රටේ පවතින තත්ත්වයන්ට අනුව දේශීය නිෂ්පාදනයන් මිලදී ගන්න. දේශීය ආහාර සහ දේශීය අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමට මිනිසුන්ගේ ආකල්පය පැවති ආකල්පයේ කිසියම් ආකාරයකට වෙනස් වීමක් වෙන්න පුළුවන්. දැන් මිනිස්සු විදේශීයෙන් ගෙනෙන භාණ්ඩ වෙනුවට දේශීය නිෂ්පාදිත භාණ්ඩ මිලදී ගන්න පෙළඹෙන්නේ නම් ඒක ව්‍යාපාරවලට බලපාන්නේ නැද්ද? බලපානවා. ඒ තීරණය මිනිසුන් ගත්ත ඒ තීරණය මිනිසුන්ගේ ආකල්පමය වෙනස් වීම තුළ දේශීය නිෂ්පාදන වලට දේශීය කර්මාන්තකරුවන්ට වාසදායක ආකාරයටත් විදේශීය භාණ්ඩ ආනයනය කරලා අලෙවි කරන ව්‍යාපාරයන්ට අවාසදායක ආකාරයන්ටත් බලපානවා. අන්න ඒ බලපෑම අපි හඳුනගන්නේ සමාජ හා සංස්කෘතික පරිසරයෙන් ඇතිවෙච්ච බලපෑමක් වශයෙන්. දැන් කාලෙන් කාලෙට රටේ තොටේ විලාසිතා වෙනස් වෙනවා. දැන් මීට අවුරුදු 20කට 25කට කලින් පැවති විලාසිතාවන් නෙවෙයි දැන් තියෙන්නේ. දැන් පවතින විලාසිතාවන් නෙවෙයි තව ඉදිරියට තියෙන්නේ. එතකොට මේ විලාසිතාවන්ගෙන් විලාසිතා වෙනස් වීම එක්ක ඒ විලාසිතාව හා බැඳුණු නිෂ්පාදනයන්ට බලපෑමක් ඇති වෙනවා. දැන් මේ අලුත් විලාසිතාවට අදාළ භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරවලට වාසිදායක විදිහට බලපාන. අලුත් විලාසිතාව ඒ අදාළ භාණ්ඩ අලෙවි නොකරන ව්‍යාපාරවලට දැන් පැරණි විලාසිතාවම අලෙවි කරන ව්‍යාපාරවලට ඒක අවාසිදායක විදිහට බලපානවා. ඒක අපි සලකන්නේ සමාජ හා සංස්කෘතික පරිසරයෙන් ඇතිවෙච්ච බලපෑමක් වශයෙන්. තවත් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් දැන් අපි ශ්‍රී ලංකාව අපි පිළිගන්නවා බෞද්ධ රටක්. ඒතර මේ ශ්‍රී ලංකාවේ තියෙනවා බෞද්ධ සංස්කෘතිය අනුව වෙසක් උත්සවය
ඉහළින් සැමරීමක් බෞද්ධයින් තුළ පවතින සංස්කෘතික ගුණාංගයක්. සංස්කෘතික අංගයක්. ඉතින් මේ වෙසක් උත්සවය ලංකාව ඉහළින් සමරන නිසා ඒ උත්සව සමයේදී ඇතැම් භාණ්ඩවලට විශේෂ ඉල්ලුමක් ඇති වෙනවා. විශේෂයෙන්ම සැරසිලි භාණ්ඩවලට විදුලි ආලෝකයේ සම තොරන් වගේ දේවල් ඉදිකිරීම නිසා විදුලි කාර්මික ශිල්පීන්ට ඒ හා සම්බන්ධ භාණ්ඩවලට විශේෂ ඉල්ලුමක් ඇති වෙනවා. ඒ කාලය තුල වෙසක් සැරසිලි භාණ්ඩවලට විදුලි උපකරණවලට ඉල්ලුම වැඩි වී ඒගොල්ලන්ගේ ලාභය වැඩි වෙනවා. ඒතර ඒ බලපෑම එහෙම ලාභය ඉහළ ගියයි සමාජයේ එම ලක්ෂණේ තිබෙන නිසා සංස්කෘතික ලක්ෂණේ තිබෙන නිසා. ඒ වගේම අප්‍රේල් මාසයේ දෙසැම්බර් මාසයේ දැන් සිංහල බෞද්ධ හින්දු අය අප්‍රේල් මාසයේ සිංහල අවුරුද්ද මහා ඉහළින් සමරනවා. ඒ අපේ සංස්කෘතියේ වෙනක් තියෙන නිසා. ඒ සැමරීමත් එක්ක රෙදි පිළිවෙලට ආහාරවලට විශේෂ ඉල්ලුමක් ඇති වෙනවා. ඒ ඉල්ලුම ඇති වෙන්නේ අපේ සංස්කෘතියේ වෙනක් තියෙන නිසා. ඒකට ඒක සමාජ පරිසරයෙන් ඇතිවෙච්ච බලපෑමක්. නත්තල ක්‍රිස්තියානි කතෝලික ආගමික භක්තිකයින් නත්තල උත්සවය ඉහළින් සැමරීමක් කරනවා දෙසැම්බර් මාසයේදී. ඒගොල්ලන්ගේ සංස්කෘතිය එවන්නක් තිබෙන නිසා. එතකොට ඒ අනුව ඒ කාලය තුලත් අර කලින් කිව්වා වගේ ඇඳුම් පැළඳුම් වලට ආහාර පහන වලට විශේෂ ඉල්ලුමක් ඇති වෙනවා. ඒ ඉල්ලුමත් එක්ක ඒ හා සැබැඳි ව්‍යාපාරවලට ඒක ලාභය වැඩි කිරීමට ඉවහල් වෙනවා. ඒක අපි සලකන්නේ මොකද්ද? මිනිසුන් සමාජ හා සංස්කෘතික පරිසරයෙන් ඇතිවෙච්ච බලපෑමක් වශයෙන්. ඉතින් මේ ආකාරයට තව මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වීම නිසා, මිනිසුන්ගේ ජන සංයුතිය වෙනස් වීම නිසා, මානව ක්‍රියාකාරකම් වල වෙනස් වීම නිසා ව්‍යාපාරයකට කටයුතු වලට යම් බලපෑමක් ඇති වෙනම් ඒ බලපෑම තමයි අපි හඳුනගන්නේ සමාජ හා සංස්කෘතික පරිසරයෙන් ඇති වෙන බලපෑම කියලා. අපි ඊළඟ බලමු ඊළඟ පරිසර සාධකය තාක්ෂණික පරිසරය. ව්‍යාපාරයක් ගිණුම් කරන කටයුතු කරනකොට මේ තාක්ෂණය බොහොම වැදගත්. තාක්ෂණය නැත්නම් විද්‍යාව එකතන තියෙන්නේ එය වේගෙන් වෙනස් වෙනවා, දියුණු වෙනවා. මේ තාක්ෂණික తত্ত্বය වෙනස් වීම මත, දියුණු වීම මතත් ව්‍යාපාරවලට එමගින් බලපෑම් ඇති වෙනවා. මේ තාක්ෂණය වෙනස් වීම නිසා. ඒතර තාක්ෂණය වෙනස් වීම හේතු කොටගෙන ව්‍යාපාරයේ සම්පත් වලට, හිමිකම් වලට, අයිතිවාසිකම් වලට කිසියම් බලපෑමක් ඇති වෙනවා නම් අපි ඒක හඳුන්වන්නේ තාක්ෂණික පරිසරයෙන් ඇති වෙන බලපෑමක් වශයෙන්. දැන් අපි උදාහරණයක් වශයෙන් මෑත කාලේ ලෝකයේම වෙනස් කළ තාක්ෂණයක් තමයි පරිගණක තාක්ෂණය. ඒතර මේ පරිගණක තාක්ෂණයේ පැමිණීමත් එක්ක අලුත් කර්මාන්තයක් මේ ලෝකෙට බිහි වුණා. පරිගණක කර්මාන්තය. ඒ හරහා ගොඩක් ව්‍යාපාර වලට මේ පරිගණක තාක්ෂණය තුලින් වාසිදායක තත්වයක් ඇති කර දුන්නා. අද පරිගණක තාක්ෂණය උපයෝග කර ගැනීම හැම ක්ෂේත්‍රයකටම පොදු දෙයක් වෙලා තිබෙනවා. ගිණුම් කරන්නටත් එහෙමයි. පරිගණක තාක්ෂණය තුලින් තමතු වේගවත්ව, නිවැරදිව විශාල පරාසයක කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. දැන් පරිගණක තාක්ෂණය එන්නට පෙර ගිණුම් කරන කටයුතු සිදු කළේ සේවකින්ගේ මිනිස් ශ්‍රමයෙන් හැම දෙයක්ම අතින් ලියලා තමයි කටයුතු කළේ. නමුත් පරිගණක තාක්ෂණයේ පැමිණීමත් එක්ක ක්‍රමයෙන් ඒ සියලුම කටයුතු පරිගණකයේ හරහා සිදු කරන මුළු ලෝකෙම අද පෙළඹිලා තියෙනවා. ඒතර ඒ අනුව පරිගණක තාක්ෂණයට නැඹුරු වෙච්ච ව්‍යාපාරවලට ඒ තාක්ෂණය උපයෝගී කර ගැනීම වාසිදායක අන්දමට බලපාලා තියෙනවා. ඒ තුලින් තමන්ගේ ඉපයීම් හැකියාව වර්ධනය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒට අනුගත නොවු ව්‍යාපාරවලට පෙරට සාපේක්ෂව තමන්ගේ ලාභය අඩුවීමකට හේතු වෙලා තියෙනවා. ඒක තාක්ෂණික පරිසරයෙන් ඇතිවෙච්ච බලපෑම. තව උදාහරණයක් අපි ගත්තොත් දැන් මේ කොවිඩ් වසංගතය එන්නට පෙර සියලුම අධ්‍යාපන කටයුතු ලංකාව තුළ සිදු වුණේ බොහෝ විට මුහුණට මුණ ගැසෙන ආකාරයට ඉගැන්වීම් ක්‍රමයක්.
පාසල්වල තිබුණෙත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් පන්ති කාමරේ ඉන්නවා ගුරුවරයා පන්ති උගන්වීම කරනවා. උපකාරක පන්ති තුලත් ළමයින් පන්ති රෙනවා දේශකවරයා ඉගැන්වීම් කටයුතු කරනවා රුජුවම සම්බන්ධ වෙලා පන්ති කාමරේදී භෞතික වශයෙන් ළමයින් දැකලා ඉගැන්වීම කරන්න. නමුත් දැන් පහුගිය වසර දෙකකට ආසන්න කාලයක් තුල මේ කොරෝනා වසංගතය නිසා පාසල් ඒ වගේම උපකාරක පන්ති සියල්ල වැසී යාමක් සිදු වුණා. එය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වුණා එම කාලය තුල. එතකොට දැන් පරිගණක තාක්ෂණය මේ ලෝකේ ක්‍රියාත්මක වන නිසා බොහෝ පාසල් සහ බොහෝ උපකාරක පන්ති සිසුන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ඔන්ලයින් ක්‍රමය අපි භාවිතා කරනවා වගේ ඔන්ලයින් ක්‍රමයට නැඹුරුවක් ආවා. ඒතර ඒ තුලින් අර Tamanට අහිමි වෙන්නේ අධ්‍යාපනය ළමයින් ලබා ගැනීමටත් ඒ අහිමි වීමට තිබුණු ආදායම පන්ති උපකාරක පන්ති ගුරුවරුන්ටත් යම් ප්‍රමාණයකට වළක්වා ගැනීමේ හැකියාවක් තිබුණා මේ තාක්ෂණ නිසා. ඉතින් ඒ අනුව ඒ බලපෑම අපි හඳුන්වන්නේ මොකද්ද? තාක්ෂණික පරිසරයෙන් ඇතිවන බලපෑම. නවීන යන්ත්‍ර උපකරණ වෙන්න පුළුවන්. ඒ සියල්ල පරිගණක තාක්ෂණය තාක්ෂණික තත්ත්වයේ වෙනස් වීම තුලින් ඇතිවන බලපෑම. දැන් ඔබ දන්නවා අද හුඟක් රටවල ජනතාව තමන්ගේ මුදල් ගනුදෙනු පියවීමේදී අනුගමනය කරනවා කාඩ්පත්. ඩෙබිට් කාඩ් පත තියෙනවා, ක්‍රෙඩිට් කාඩ් පත තියෙනවා. දැන් මේ කාඩ්පත් ක්‍රමය නිසා සමීක්ෂණ වලින් හඳුනාගෙන තිබෙනවා ව්‍යාපාරවල ආදායම් තත්ත්වය ඉහළ ගිහින් තිබෙනවා. මොකද මේ අපි ණය පතක් ගමු ක්‍රෙඩිට් කාඩ් පතක් ගත්තොත් එහෙම ඒකෙදි වෙන්නේ Tamanට ඒ ක්‍රෙඩිට් කාඩ් පතින් ගෙවීම කළාම වෙළඳසැලට අදාළ ගෙවීම විකුණුම් කරුට අදාළ ගෙවීම ඒ මොහොතේ සිදු වුණත් ගනුදෙනු කරු ඒ මුදල බැංකුවට දාන්නට ඕනි ඊට පසු කාලයක දින 30ක් දින 45ක් වගේ පසු කාලයක තමයි මේ මුදල බැංකුවට දාන්නට ඕනි. එතකොට ඒ මොහොතේ Taman ළඟ මුදල් නොතිබුණත් ක්‍රෙඩිට් කාඩ් පතක් තිබෙනවා නම් ණය පතක් තිබෙනවා නම් Tamanට බහන්න මිලදී ගැනීම හැකියාව තිබෙනවා. ක්‍රය ශක්තිය හැකියාව තිබෙනවා. ඒ නිසා ගනුදෙනු කරුවන් ජනතාව පුරුදු වෙලා තිබෙනවා අතේ වළංගු මුදල් නොතිබුණාට ක්‍රෙඩිට් කාඩ් එක තිබෙන නිසා බහණ්ඩා සේවා මිලදී ගන්න. ඒ තුලින් පසුවෙන එක වන්න තියෙන්නේ. එතකොට ළමයි අර ආයතනයේ වෙළඳසැලේ ආදායම ඉහළ යාමක් සිදු වෙනවා. මුළු රටේම මේ ක්‍රෙඩිට් කාඩ් පත් තමයි හඳුන්වා දීම තුළ රටේම ආදායම විකුණුම් ආදායම ඉහළ යාමක් සිද්ධ වෙලා තියෙනවා. ඒතර ඒක අපි සලකන්නේ මොකක්ද? ඒතර තාක්ෂණික පරිසරයෙන් ඇතිවෙච්ච බලපෑම. ඒතර මේ විදිහට ඉදිරියටත් තව අලුත් දේවල් එයි. නව තාක්ෂණික හඳුන්වා දීම වෙනස්කම් අලුත් දේවල් අලුත් උපකරණ නොයෙක් දේවල් වෙළඳපොළට එයි. ඒ හරහා ව්‍යාපාරයකට ඇතැම් විට වාසිදායක තත්ත්වයකුත් ඇතැම් ව්‍යාපාරයන්ට අවාසිදායක තත්ත්වයකුත් ඇතිවන්නට පුළුවන්. ඒ තත්ත්වය අපි හඳුනා ගන්නවා කුමක්ද? තාක්ෂණික පරිසරයෙන් ඇතිවන බලපෑම් ලෙස. හොඳයි දරුවනේ, අපි අද කතා කළේ මේ වන විට ව්‍යාපාරයකට බලපෑම් ඇති කරන, ගිණුම් කරන ක්‍රියාදාමයට බලපෑම් ඇති කරන බාහිර ලෝකය නැත්නම් ගිණුම් කරන පරිසරය පිළිබඳව. ඒතර මේ පරිසරය අපි බෙදුවා කොටස් කීයකටද? 5කට. මොනවද? ආර්ථික හා දේශපාලන පරිසරය, ශිල්පීය හා වෘත්තීය පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, නෛතික පරිසරය සහ තාක්ෂණික පරිසරය වශයෙන්. අපි ඊළඟට ගිණුම් කරණයට සම්බන්ධ ඊළඟ පරිච්ඡේදය අපි ඊළඟ කොටසින් හඳුනා ගමු.